පින්වතුනි බුදුරජාණන් වහන්සේ අපිට ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් ඔබටත් මටත් නිතර සිහි කළ යුතු කාරණයක් හැටියට මේ කර්මය ගැන පෙන්වනවා. අපිට තිසරණේ පිහිටන්නත් කර්මඵල විශ්වාසය තියෙන්න ඕන. ඒකට ධර්මය කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය නැත්නම් අපි කොච්චර බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කිව්වත් අපිට තිසරණේ හරියට පිහිට ගන්න බැරි වෙනවා. මොකද අපි බොහෝ වෙලාවට හිතාගෙන ඉන්නේ අපි තිසරණේ පිහිටියා කියලා හිතනවා. ඇයි අපි පුංචි කාලේ ඉඳන් අපිට කියලා පුතේ කියන්න කියලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියවනවා. ඉස්කෝලේ ගියත් උදේ පන්සිල් සමාදන් කරනවා. ගෙදර බුදුන් අදිනවා දකිනවා. පන්සල් එක්කන් යනවා. එතකොට අපි පොඩි කාලේ ඉඳන් පුරුදු වුණා අපි බුදුන් අදින්න පන්සිල් ගන්න පුරුදු වෙලා තියෙනවා. හැබැයි හරියටම තිසරණේ පිහිටියොත් ධර්මයේ සඳහන් වෙන ආකාරයට තිසරණේ පිහිටන්න නම් ලෞකික සම්මාදිට්ඨිය තුලයි තිසරණේට පැමිණෙන්නේ. කර්මඵල විශ්වාසය මෙලොව පරලොව පිළිගැනීම තමන් කරන කර්මයන්ගේ විපාක තමන් කරා එනවා කියන විශ්වාසය පින්පව් ගැන ඇති වෙන විශ්වාසය මේ ලෞකික සම්මාදිට්ඨිය තුල තිසරණේ පිහිටපු කෙනා ගැන ධර්මයේ සඳහන් වෙන්නේ ඒකේචි බුද්ධං සරණං ගතාසේ. යමෙක් එහෙම අවබෝධයෙන් බුදුන් සරණ යනවද නතේ ගමිස්සන්ති අපාය. ඒ බුදුන් සරණ යන කෙනා අපායකට වැටෙන්නේ නැහැ කියන. පහය මානුසන්දේහං මේ මිනිස් කය මිනිස් දේහය අතහරිනකොට දේව කාය පරිපුරෙසන්ති. එයයි ඒකාන්තයෙන් සුගති යනවා කියන. එතකොට මේක බුද්ධ වචනයක්. ඒක සත්‍යයි. එහෙමනම් අපිට පේනවා අපේ පවුල් වල අපි ගත්තාම දන්න ඥාතීන්ගේ ඉඳන් බලන්න බෞද්ධ වෙලා හිටපු අය කොච්චර ඉතින් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වද? හැබැයි කීයෙන් කී දෙනේ සුගතිය කියාද කියලා නිකන් හිතන්න. බොහෝ දෙනෙකුට බෞද්ධ නාමයෙන් හිටියත් පන්සිල් ගත්තට පන්සල් ගියාට බණ ඇහුවට සුගතිය කියා ගන්න බැරි වෙච්ච කොච්චර ඥාතීන් ඇද්ද? එහෙනම් කොතනද වැරදුනේ? අපි පුංචි කාලේ ඉඳන් පුරුදු වෙච්ච විදිහට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියලා කිව්වට තිසරණේ පිහිට ගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. කෙනෙක් තිසරණේ පිහිටියා නම් එතනින් මෙයාට අපායේ දොරටු පැත්ත වැහිලා සුගතිය කියන මාර්ගයක් විවෘත වෙනවා. ධර්මාවබෝධයට බැස ගන්න පළවෙනිම තැන තමයි සද්ධානුසාරී. ධම්මානුසාරී ඊට පස්සේ තමයි යා සෝවාන් වෙන්නේ. එතකොට හරියට තිසරණේ පිහිටපු කෙනා ධර්ම මාර්ගයට පැමිණිච්ච කෙනෙක්. එයා සෝවාන් මාර්ගයට එන කෙනෙක්. එයා කර්මඵල විශ්වාසයෙන් යුක්තයි. ඒ නිසා අපි කර්මයේ ගැන කරුණු චුට්ටක් අපි තේරුම් ගන්න උත්සාහයක් ගමු. හිඟතුනේ සමහර කර්ම විපාක එන හැටි හරි පුදුමයි. දැන් කාශ්‍යප බුද්ධ ශාසනයේ ඒ කියන්නේ අපේ බුදුහාමුදුරන්ට පෙර පහළ වුණේ කකුසඳ කෝණාගමන කාශ්‍යප. මේ මහා බද්ද කල්පේ 4 වෙනි බුදුහාමුදුර හැටියට තමයි අපි සරණ ගිය ගෞතම බුදුහාමුදුර පහළ වෙන්නේ. එතකොට 3 වෙනියට පහළ වුණේ කාශ්‍යප බුදුහාමුදුර. ඒ කාලේ මේ සසරේ නිවන් දකින්නම හිතාගෙන අනේ කොහොම හරි නිවන් දකින්න ඕනේ කියලා සසරේ පින් කරගෙන ආපු කෙනෙක්. ඒ කාලේ ඒ බුද්ධ ශාසනය ඉපදිලා පැවිදි වුණා. දැන් ගිහි සැප සම්පත් ඔක්කොම අතහැරලා කොහොම හරි නිවන් දකින්නවා කියලා බුද්ධ ශාසනයක පැවිදි වෙනවා කියන්නේ ඒකත් කොච්චර පෙරපිනක් තියෙනවද? කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිදි වුණා. හැබැයි මතක තියාගන්න පැවිදි වුණාට සංසාරික දුර්වලතා අපි කාගෙත් තියෙනවා. ධර්මය අවබෝධ කරගෙන ධර්මාවබෝධයක් ලැබලා රහත් වෙනකන් ඒ අයගේ සසරේ ස්වභාවය මත ඒ ක්ලේශ ධර්මයන් එක එක ස්වරූපයෙන් මතුවෙනවා පැවිදි වුණා. මේ ස්වාමීන් වහන්සේ දැන් පැවිදි වෙලා සිල් රකින්නවා. බණත් අහනවා. හැබැයි හරීම ඊරිසියයි. කෙනෙක්ගේ ගුණයක් දකින්න කැමති නැහැ. තව කෙනෙක්ගේ හොඳක් කියනවට තව ස්වාමීන් වහන්සේ නමකගේ ගුණ කියනවට කැමති නැහැ. ඉතින් උන්වහන්සේ ඔහොම ආරාමේ කාත් එක්කවත් ඉන්නත් බෑ. ඉතින් එහෙම වුණාම වැඩිපුර තනියම තමයි ඉන්නේ. ආරාමයක තනියම ඉතින් සිල් රැකගෙන ගුණයක් පුරාගෙන ඉන්නේ. ඔහොම ඉන්නකොට මහරහතන් වහන්සේ නමක් 이르දි බල සම්පන්න මහරහතන් වහන්සේ නමක් චාරිකාවේ වඩිනකොට මේ ස්වාමින් වහන්සේගේ ආරාමයට වැඩියා. කුටිත් තියෙනවා ඉන්න තැනුත් තියෙනවා. කට්ටිය නැහැ. ඉන්න බෑ අනිත් අයත් එක්ක.
ඉතින් මේ ආරාමයට වැඩම කරලා කිව්වා ස්වාමීනි මේ මට දවස් කීපයක් මේ කුටියක නතර වෙන්න පුළුවන්ද? හොඳයි කුටි තියෙනවා කිව්වා. ඔබ වහන්සේ ඉන්න කිව්වා. ඉතින් අනේ අර දන්නේ නැහැ දැන් රහත් කියලා බෝඩයක් එල්ලගෙන ඉනව නෙමෙයි ඉන්නේ. ඉතින් දන්නේ මේ හාමුදුරු කොහොම කෙනෙක්ද කියලා දන්නේ. ඉතින් උන්වහන්සේ අර කුටියේ වැඩ ඉන්නවා. ඔහොම ටික දවසක් ඉන්නකොට උන්වහන්සේ බොහොම සංවරයි, බොහොම තැම්පත්. උන්වහන්සේගේ ඉරියව් දැකලා අර ආරාමයට ආපු දායකයෝ උන්වහන්සේව දැකලා පැහැදුනා. පැහැදිලා දැන් උන්වහන්සේගේ ගුණ කියනවා. කියන්න අරයට දැන් දරා ගන්න බෑ. පුදුම ඉරිසියාවක් කේන්තියක්. මේ කොහෙවත් ඇවිද යන හාමුදුරු කෙනෙක් රිංගලා මගේ තැනට කියලා දැන් පුපුර හිටියා පන්න ගන්න ඕනේ කියලා. ඔහොම ඉන්න අතරතුර දායකයෝ ඇවිල්ලා දානිකට ආරාධනා කරා. අනේ ඔබ වහන්සේ අපේ නිවසට දානෙට වඩින්න. හොඳයි කියලා බාරගත්තා. හිතවත්ම දායක පිරිසක්. ඒ දායකයෝ කිව්වා ස්වාමීනි ඔබ වහන්සේ වඩිනකොට අර අලුතින් ආගන්තුක වැඩලා ඉන්න ස්වාමීන් වහන්සේත් අනේ අපේ නිවසට වඩම්මන්න. උන්වහන්සේ බොහෝම හොඳ කෙනෙක් වාටයි. දැන් හිතට කේන්තියක් ආවා. මුන්ටත් අපි නෙමෙයි ලොකු මේ අලුතෙන් ආපු අය තමයි ලොකු කියලා කේන්තියක් ආවා. හිත ඉතින් ඒ වගේනේ කේන්තියක් ආවා. දැන් මොකුත් කියන්න බැරි නිසා හරි මං එක්කන් එන්නකෝ කිව්වා. කියලා දැන් දානේ වෙලාවට ඔබ දන්න ඔය දානෙට මේ gediya ගහනවනේ. ඒ කියන්නේ දැනුම් දෙනවා. දැන් අර ස්වාමීන් වහන්සේ උන්වහන්සේ උදේ පාන්දර පිණ්ඩපාතේ වැඩම කළා. දැන් උන්වහන්සේ කුටියේ භාවනා කරගෙන ඉන්නවා. දැන් දවල් දානෙට වඩින්න තියෙන්නේ. දැන් මේ ස්වාමීන් වහන්සේ දැන් ලෑස්ති වෙලා දැන් gediya ගැහුවා කියන්නත් ඕනේ. ඇහුවොත් බොරුවක් කියන්නත් බෑනේ. මොකක් හරි Tamanට බේරෙන්නත් ඕන නිසා අර gediyට ගිහිලා නියපොත්තෙන් තට්ටු කරා. ටක් ගාලා. ඇහෙන්නේ නැහැ නේ එතකොට. නියපොත්තෙන් හිමීට තට්ටු කරා. තට්ටු කරලා ගියා. ගිහිල්ලා ගියාට පස්සේ අර දායකයෝ කිව්වා අනේ ස්වාමීනි කෝ අර හාමුදුරුවෝ ඔබ වහන්සේ උන්වහන්සේ එක්ක අනේ මං gediya ගැහුව නෑ කිව්වා. කොයි වෙලේ බැලුවත් ওই කුටියටලා එක්ක නිදිය කොහේ හරි ඇවිද ඇති කිව්වා. මං gediyත් ගහලා බලාගෙන හිටියා ආවේ නෑ මං ඉතින් ආවා කිව්වා. ඊට පස්සේ අර දායකයෝ මොකද කරේ ඉතින් දානේ මේ ස්වාමීන් වහන්සේට දානි පිළිගන්නලා දැන් මේලාවක් තිබ්බා ඉක්මනට දානි පාර්සලයක් බැඳලා දුන්නා. සකස් කරලා දුන්නා නේ ස්වාමීනි එහෙනම් ඔබ වහන්සේ ඒ ස්වාමීන් වහන්සේට මේ දාන එක දෙන්න කියලා. දැන් ಗುಣ කියලා නේ හාමුදුරන්ට මේක ගිහින් දෙන්න. දැන් තවත් කීන්තිය වැඩි. දැන් හිතෙන් බැන එනවා. එනකොට මග ගිනි ගොඩක් තිබ්බා. කවන්නම් කොමුට දානි කියලා බැන ඇවිල්ලා අර ගිනි ගොඩ තිබ්බා. අර ගිනි ගොඩට දාන එක හැලුවා. දැන් මේ සාමාන්‍ය කෙනෙකුට නෙමෙයි. රහතන් වහන්සේ නම. උන්වහන්සේ කුටිය භාවනා කරනකොට දිවසින් දැක්ක මේ සිදුවි. ඒ දැකලා ඒ මොහොතේ මහසට පැන්නකලා හසින්ම වෙනත් දිහාවකට වැඩියා. උන්වහන්සේ ඉර්ධි බල සම්පන්න කෙනෙක් කවුරුත් ඒක දන්නේ. දැන් බලන්න මේ සිද්ධ වෙච්ච දේ. ඕක තමයි කාශ්‍යප බුද්ධ ශාසනයේ වෙච්ච දේ. දැන් මේ ඉරිසියාව තුල ඇත් කරපු දේ ඒකේ ප්‍රතිඵලයේ දැන් මේ පැවිදි වෙලා හිටියා සිල් රැක්කා තමන්ගේ පාඩුවේ ආරාමික ගුණධර්ම පුරාගෙන හිටියා. හැබැයි ඔය කරපු අකුසලෙන් මරණින් මත්තේ දුගතියට වැටුණා. නිරෙත් වැටුණා. අපායෙත් ගිහිල්ලා අපායෙන් චුත වෙලා මනුස්ස ලෝකෙට ආවා. ආත්ම ගානක් ඉපදුනා. උපෝපං හැම ආත්මිකම අන්ත හිඟන්නේ. මිනිස්සෙක්වත් හිඟමනක්වත් දෙන්නේ නැහැ. මොනවා හරි කන්න ගත්තොත් ඒක පිලුණු වෙනවා. අතට ගත්ත ගමන් පිලුණු වෙනවා. කුණු බාක්කි වල තියෙන ඒවා විසි කරලා දාලා තියෙන ඒවා තමයි බත් ඇට අහුලා කන්නේ. කොහොම ඉඳලා මේ කෙනා ආයි අපේ බුදුහාඳුරු පහළ වෙනකොට පෙර සසරින් නිවන් දකින්න පිනක් තියෙනවා හැබැයි. ඒ නගරෙම ධනවත් පවුලක සිටු දේවියගේ කුසේ පිළිසිඳ ගත්තා. දරුවා පිළිසිඳ ගත්ත දවසේ ගෙවල් ගිනි ගත්තා කියනවා. ගෙවල් ගිනි අරගෙන පවුලම වැටුණා මහපාරට. නෑදෑයෝ දෙමව්පියෝ බැලුවා මොකද්ද අපිට මේ වෙච්ච හේනේ. ඊට පස්සේ ඒ කාලේ තින ඔය අනාවැකි කියන එක જાතිය ඉඳලා තිනවා කිව්වා මේ නහා නරක නැකතකින් මේ දරුවෙක් පිළිසිඳගෙන කිව්ව දුවගේ කුසේ. දෙමව්පියෝ මොකද කරේ? ඊට පස්සේ හොයලා බලලා කිව්වා දුවේ උඹ නිසා අපිට ඉන්න තැනුත් නැති වුණා. අපේ පස්සේ නම් එන්න එපා. උඹ ඵලයන් යන්න කියලා අනේ අර දරුවව පන්නලා දාලා අම්මලා
ඉතින් පාරට බහැලා ගියා වෙන ඥාති ගෙදරකට. දැන් මේ දරුවෙක් කුසේ වැඩෙනවා. මිනිස්සයාත් අතහැරලා ගියා. දැන් මේ අම්මා දරුවා කුසේ වැඩෙනවා පාරක් ගානේ ඇවිදගෙන යනවා හිඟමනේ. ওই පාරවල් අයින් වල ගස් යට තැන් තැන් වල නිදා ගන්න. හිඟමනක ගියත් අර කුසේ වැඩෙන දරුවාගේ අකුසලයේ කියන්නේ හිඟමනක්වත් හම්බෙන්නේ. අනිත් හිඟන්නන්ට කැම ටික හම්බුණත් යනකොට ඉවර වෙලා. කොහොම ඉඳලා බොහෝම දුක විඳලා මහපාරෙම දරුවා බිහි වුණා. ඔබ දැකලා ඇති ඕල් තරම් ඔය හිඟන අම්මලා ඉන්නේ දරුවා වඩාගෙන. දරුවා බිහි වුණා මහපාරේ. දැන් දරුවා අරගෙන හිඟමනේ යනවා මොකුත් හම්බෙන්නේ නැහැ. ඔය කාණු වල තියෙන ඒවා විසි කරලා දාලා තියෙන ඒවා මොනවා හරි ඉතින් අර ළමයටත් කවලා කනවා. පිලුණු වෙච්ච දේවල්. යන්තම් ඇට සැකිල්ල වගේ ළමයා. යන්තම් ඇවිද ගන්න පුළුවන් වෙන වයසට ආවට පස්සේ තැටියක් අතට දීලා කිව්වා පුතේ උඹ නිසා විඳපු දුක දැන් ඇති කිව්වා. උඹ තනියෙන් ජීවත් වෙයන් කිව්වා. මගේ පස්සෙන් නම් එන්න එපා කිව්වා. ළමයා පාරේ දාලා අම්මා ගියා යන. එහෙම ඕන තරම් ඔය ඉන්දියාවේ ඉන්නවා. ඔය පාරවල වල පොඩි උන් ඇවිදගෙන යනවා ආයි. කිසි හැවිල්ලක් බැලිල්ලක් නැහැ. ළමයාත් පාරේ දාලා අම්මා ගියා යන. දැන් අර ළමයා තැටි අරගෙන ඔය තමයි ලෝසක හාමුදුරුවෝ. අහලා ඇති ලෝසක මහරහතන් වහන්සේ ගැන. ඔය පෙර සසරේ කරපු කර්මය ඔය. ඇට සැකිල්ලක් වගේ. තැටි අරගෙන යනවා දැන්. යන තැන හිඟන්නොත් ගහනවා. එන්න එපා මේන් කාලකන්ණිය එනවා. අපිටත් හිඟමනක් නැති වෙයි කියලා අනිය අර ළමයට ගහනවා. ගුටි කාගෙන ලේ පෙරාගෙන දුවනවා. හිඟන්නොත් එන්න දෙන්නේ නැහැ කියන පාරක. ඉතින් ඔහොම දුක් විඳලා දවසක් සාරිපුත්ත හාමුදුරුවෝ පිණ්ඩපාතේ ගිහිලා වඩිනකොට සාරිපුත්ත හාමුදුරුවෝ පස්සෙන් ඇට සැකිල්ලක් වගේ. මේ ළමයා පස්සෙන් ආවා. උන්වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ට දාන බෙදනවා දැක්ක මිනිස්සු. මේකෙන් ටිකක් දෙයි කියලා පස්සෙන් ආවා. ආරාමයට ආවට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ එකපාරට දැක්කනේ අමනුෂ්‍යෙක් කෙනා වගේ ඇට සැකිල්ලක් වගේ. උන්වහන්සේ දානේ වළඳලා දානේ ටිකක් ඉතුරු කරලා වාජනයක දාලා ගෙනහලා අර ළමයා පිළේ වාඩි වෙලා ඉන්න ආරාමේ ආපුතේ කියලා දුන්නා. මේ ළමයාට දීපු ගමන් මේක බිම හලා ගත්තා. සාරිපුත්ත හාමුදුරුවෝ දිවසින් බැලුවා පුදුම අකුසල විපාකයක් මේ ගෙවන්න. කන්න යමක් අතට දුන්නොත් බිම දාගත්තා. ඊට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ අනුකම්පා කරලා කීවා ලෝසක ඔබ මේ ආරාමේ නතර වෙන්න කියෝ. ඔබට මේ භික්ෂුන් වහන්සේලා ඉතින් පිණ්ඩපාතේ ගිහිල්ලා හම්බෙලා ඉතුරු වෙන ටිකක් දෙනවා. මේ ළමයාට මොනවා හරි දානි වළඳලා දුන්නත් පිඟානට අරගෙන කන්න ගන්නකොට ඒක පිලුණු වෙලා කියනවා. කර්මයේ හැටි. කොහොම තියාගෙන බැලුවා කාලයක් තියාගෙන ඉඳලා ස්වාමීන් වහන්සේලා කල්පනා කරා පැවිදි කරන්න. පැවිදි වුණාමත් ඔය අකුසලයේ ගෙවෙයි. පැවිදි කරා. ටිකක් ලොකු මහත් වෙන වයසේ එනකොට පැවිදි කරා. පැවිදි කරපු දවසේ ඉඳන් ආරාමේ අනිත් අයටත් දාන්නේ නෑ දැන්. බලන්න කර්ම විපාකේ නැහැටි. පිණ්ඩපාත යනවා ලෝසක හාමුදුරුවෝ ගියේ පාරේ ගිය කෙනෙකුටවත් දානයක් නැහැ කියන. ඒ පාරේ අනිත් අය ගියත් පිණ්ඩපාතේ හම්බෙන්නේ නැහැ. බොහෝම දුකසේ පුදුම වීරියක් හැබැයි. දැන් ලෝසක හාමුදුරන්ට භාවනා කරන්නවත් ওই විදිහට ගත්තොත් නිකන් ඇඟටවත් පණක් තියෙන කෙනෙක්ද? සක්මන් කරනකොට එහෙම ඇදගෙන වැටෙනවා. දේශනාවේ තියෙනවා බඩ ගාගෙන ගිහලා වතුර ටිකක් බීලා එහෙම වාඩිලා භාවනා කරනවා. ලෙඩ රෝග බහුලයි කියන ඉතින් ඇඟට කෑමක් නැත්නම් අය ඇඟේ ශක්තියක් නැහැනේ. පුදුම දුකක් විඳගෙන පුදුම වීරියකින් භාවනා කරා. උන්වහන්සේ දැනගත්තා මේ මගේ කර්මයක්. මම මේක ගෙවාගෙන කොහොම හරි සසරින් මිදෙනවා කියලා පුදුම වීරියෙන් භාවනා කරා. එහෙම භාවනා කරලා පුදුම වීරියක් වඩලා කෙලෙසුන්ගෙන් මිදිලා රහත් වුණා. දැන් රහතන් වහන්සේ නම. නම් මොකද්ද? ලෝසක මහරහතන් වහන්සේ. හැබැයි රහත් උනත් පිණ්ඩපාතේ ගියාට දානෙ ටික නෑ. පිණ්ඩපාතේ යනවා දැන් රහතන් වහන්සේ නම. හැබැයි දානෙ නෑ. පාත්‍රේ සමහර දවස් මිනිස්සුන්ට පේන්නේ පාත්‍රේ දානෙ පිරීලා වගේ කියන. බෙදන්න හදලා මිනිස්සු හැඳ ගන්නවා කියන. ඊළඟට පාත්‍රයට දෙයක් බෙදුවොත් වළඳන්න ගන්නකොට ඇවිල්ලා ඒක පිලුණු වෙලා කියන. කර්ම විපාකවල හැටි. රහත් උනත් මතක තියාගන්න පිරිනිවන් පානකම් පස්සෙන් එන ඒවා තියෙනවා. කොහොම ටික කාලයයි ගියේ රහත් වෙන වැඩි කාල ආයුෂ තිබ්බේ නැහැ.
ලෙඩ රෝග වැඩි. දවසක් සාරිපුත්ත හාමුදුරුවෝ උදේ පාන්දර භාවනා කරනකොට දැක්ක අද ලෝසක මහරහතන් වහන්සේ පිරිනිවන් පානවා. සාරිපුත්ත හාමුදුරුවෝ දිවසින් බැලුවා ගිහි කාලෙවත් කවදාවත් කුස පිරෙන්න කැම ටිකක් කාලා නැහැ. පැවිදි ජීවිතේ කවමදාවත් දානි ටිකක් හම්බෙලා නැහැ කුස පිරෙන්න. සාරිපුත්ත හාමුදුරුවෝ කල්පනා කරානේ අද පිරිනිවන් පාන දවසේ මගේ යතින්ම මම පිණ්ඩපාතේ ගිහිලා දානි ටිකක් ගෙනත් පූජා කරගන්නවා. ලෝසක හාමුදුරන්ගේ කුටියට ඇවිල්ලා කිව්වා ලෝසක ඔබ වහන්සේ අද පිණ්ඩපාතේ යන්න ඕනේ නැහැ කිව්වා. මම ඔබ වහන්සේට දානි අරන් එන්නම්. හොඳයි ස්වාමීනි කියලා ගියත් හම්බෙන්නේ නැහැ. එක්ක පිළුණු වෙච්ච දෙයක් තමයි ලැබෙන්නේ. ඒත් හොඳයි ස්වාමීනි කියලා නතර වුණා. සාරිපුත්ත හාමුදුරුවෝ කල්පනා කරා අද පිරිනිවන් පාන දවසේ මම ප්‍රණීත විදිහටම දානි ටිකක් දෙන්න ඕන. පාත්‍රය අරන් ගියේ මාලිගාවට. රජ්ජුරුවෝ සාරිපුත්ත හාමුදුරුවෝ වඩිනවා දැකලා පුදුම සද්ධාවෙන් වැඩ ඉන්න ස්වාමීනි කියලා ආසනයක් පනවලා බොහොම ගෞරවාන්විතව පාත්‍රය අරගෙන ගිහිල්ලා රාජ භෝජන වලින්ම පුරවලා සාරිපුත්ත හාමුදුරන්ට ගෙනහලා පූජා කරා. සාරිපුත්ත හාමුදුරුවෝ පාත්‍රය අරගෙන හැරුණා. හැරෙනකොට ඇහුවා අනේ ස්වාමීනි ඔය කොහෙද ඔය වඩින්නේ? මේ වැඩ ඉඳලා වළඳන්න කිව්වා. ඔබ වහන්සේට මේ ආසන පැනෙව්වේ කිව්වා. රජතුමනි එක භික්ෂුවක් ඉන්නවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ වළඳන්න මේ මාලිගාවේ දාන්නේ නැත්තේ මං යවන්නම් කිව්වා. ඔබ වහන්සේ වළඳන්න කිව්වා. දැන් රජ්ජුරුවනේ දැන් මේ හොඳයි රජතුමනි කියලා සාරිපුත්ත හාමුදුරුවෝ රජ්ජුරුවොත් එතන වාඩි වෙලා වැඳගෙන ඉන්නවා. සාරිපුත්ත හාමුදුරුවෝ දාන ටික වැළඳුවා. රජ්ජුරුවෝ ඒ වෙලාවෙම කිව්වා මේ සේවකයෙකුට කතා කරලා කිව්වා ඉක්මනට ප්‍රණීත විදිහටම දානි පාර්සලයක් හදලා ආරාමේ ඉන්න භික්ෂුවක් උන්වහන්සේට ලැබෙන්න සලස්සන්න කිව්වා. හොඳයි රජතුමනි කියලා සේවකයෙක් පාර්සලයක් බැඳලා අරගෙන යනවා. යනකොට මේ පැත්තට යන කොල්ලෙක් හම්බුණා මගදී. ඇහුව කොහෙටද යන්නේ? මේ ආරාමේ පැත්තට. මෙන්න මේක ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා දීගෙන යන්න කියලා. ගත්තා. ටික දුරක් යනකොට සුවඳයි. පොඩ්ඩක් පැත්තකින් අත දාලා කටට දාගෙන බැලුවා. පුදුම රහක්. තව අඩියක් දෙකක් යනකොට තව චුට්ටක් කටේ දාගත්තා. කොහොම ටික ටික කටේ දාගෙන ගියා. ආරාමේ පේන මාන එනකොට කල්පනා කරා හාමුදුරුන්ට ඉතින් හැමදාම හම්බෙනවනේ. අපිට කොහෙන්ද ඉතින් රාජභෝජන. ගහ යට වාඩි වුණා අර දානේ පාර්සලයටම වග කියෝ. දැන් ඔන්න පිරිනිවන් පාන දවසේ දානයක නැති වුණා. සාරිපුත්ත හාමුදුරුවෝ හවස ආරාමයට වඩිනකොට ලෝසක හාමුදුරුවන්ට දැන් කලන්තේ සක්මන් කරනවා. ඇහුවා ලෝසක දානි වැළඳුවද ඇහුවා. අනේ නෑ ස්වාමීනි හම්බුන්නේ නෑ කිව්වා. සාරිපුත්ත හාමුදුරන්ට තේරුණා නේ අද පිරිනිවන් පාන දවසේ මගේ අතින්ම දානයක වැරදුනා නේද කියලා. සාරිපුත්ත හාමුදුරුවෝ පාත්‍රය අරගෙන ඒ මොහොතේම අනිත් පැත්ත හැරලා ආයි ගියා මාලිගාවට. දැන් හවස. දැන් දානි පිළිගන්න පුළුවන්ද? බෑ. රජුරවන්ට ගිහින් කිව්වා රජතුමනි දැන් දානි පිළිගන්න අවසර නැහැ කිව්වා. හැබැයි චතුමදුර වගේ දෙයක් පිළිගන්න පුළුවන් කිව්වා. පාත්‍රය ඉල්ලලා චතුමදුර පාත්‍රයට පූජා කළා රජුරෝ ගෙනහලා දුන්නා. සාරිපුත්ත හාමුදුරුවෝ ඉක්මනට චතුමදුර පාත්‍රය අරගෙන ඇවිල්ලා කිව්වා ලෝසක පිරිනිවන් පාන්න පෙර චතුමදුර ටික වළඳලා කුස පුරව ගන්න කිව්වා. දෙන්න ස්වාමීනි කිව්වා. සාරිපුත්ත හාමුදුරුවෝ පාත්‍රය දෙන්න හදලා ආයි ගත්තා. ඇයි අකුසලී බලවත්. සාරිපුත්ත හාමුදුරුවෝ කියන ලෝසක මම් පාත්‍රය අල්ලගෙන ඉන්නම් ඔබ වහන්සේ පාත්‍රයට නැමිලා අත දාලා වළඳන්න කිව්වා. සාරිපුත්ත හාමුදුරන්ගේ පුණ්‍ය ශක්තිය නිසා චතුමදුර ටික අතුරුදහන් වුණේ නැහැ කියන. සාරිපුත්ත හාමුදුරුවෝ පාත්‍රය අතින් අල්ලගෙන හිටියා. ලෝසක මහරහතන් වහන්සේ පාත්‍රයට නැමිලා අර චතුමදුර ටික වැළඳුවා. එදා තමයි කියන කුස පුරෝගෙන පිරිනිවන් පෑවේදා රාත්‍රියේ. එතකොට හිතන්න මේ බුද්ධ ශාසනයේ රහත් වෙලා පිරිනිවන් පාපු රහතන් වහන්සේ නමක් ඔය. පේනව නේද කාශ්‍යප බුද්ධ ශාසනය අර දාන ටික ගින්දරකට හරලා කරපු කර්ම විපාකේ ගෙවාගෙන ගිය හැටි. රහත් උනත් පිරිනිවන් පානකම් ඒක ගෙව්වා. ඒ නිසා කර්ම විපාක කියන ඒවා දැන් ඔය මේ ශාසනයේ හිටපු එක රහතන් වහන්සේ නම. ඕකෙම අනිත් පැත්ත නේද සීවලී මහරහතන් වහන්සේට. කැලේක හිටියත් දේවතාවරු විමානමවාගෙන දන් දෙනවා. උන්වහන්සේ යම් ආරාමික ඉන්නවා නම් දානමාන 100 ගණන් හම්බ වෙනවා.
ඔක්කොම පිළි අරගෙන දානි නැති ආරාම වලට පලාතෙම පිටත් කර කර යවනවා කියන. උන්වහන්සේ පිළි අරගෙන ඒවා ආපහු යවනවා ඒ තැන් වලට. එතකොට අදටත් බුදුහාඳුරන්ගේ කාලේ සීවලි මහරහතන් වහන්සේ හිටියේ. දැන් අද අපේ ගෙවල් වල සාරිපුත්ත හාමුදුරන්ගේ ෆොටෝ තියාගෙන වඳිනවද? නෑ. මුගලන් හාමුදුරන්ගේ තියනවද? ඒත් නෑ. හැබැයි සීවලි මහරහතන් වහන්සේගේ ගොඩාක් ගෙවල් වල තියෙනවා. ඒත් දානේ අදටත් දානේ පූජා කරනවා. උන්වහන්සේ පිරිනිවන් පෑවත් පින්තූරයකට හරි අද බුද්ධ පූජාව තියලා දාන ටිකක් පූජා කරනවා. ඒ ලැබීම අදටත් ලැබෙනවා. එතකොට බලන්න රහතන් වහන්සේලා වුණත් ලෝසක මහරහතන් වහන්සේට තිබ්බ නොලැබීමයි සීවලි මහරහතන් වහන්සේට තිබ්බ ලැබීමයි. මොකක්ද හේතුව? තම තමන් සසරේ වපුරපු දේවල්. ඒ නිසා අපිම වපුරපු දේවල් අපි මේ අස්වැන්න කරගෙන යන්නේ සසරේ. කාගේවත් දේවල් නෙමෙයි. ඒ නිසා කවදාවත් අනුන්ට ඊර්ෂ්‍යා කරන්න එපා. තියෙන මිනිහට ඊර්ෂ්‍යා කරන්න එපා. ඒ මිනිස්සයා සසරේ පින් කරලා සසරේ දන් දීලා අනුන්ට උදව් කරලා ඒකේ විපාකේ ලබන්නේ. එතකොට අපිට අතට ලැබෙන දේ නැති වෙනවා සමහර ලාවට. එහෙම වෙන්නේ නැද්ද ජීවිතේ? මේ ලැබෙන්න තියෙන දේ නැති වෙනවා සමහරුන්ට. ලැබිච්ච දේ රැක ගන්න බැරි වෙනවා. එක්ක මොනවා හරි වගාවක් කරත් එක්ක මොකක් හරි කෘමි වදුරකින් හරි ඒක විනාශ වෙලා යනවා. මොනවා හරි එක්ක ගෙයක් හදාගත්තත් අඩු ගානේ නාය ගිහිල්ලා හරි ගහක් කඩාගෙන වැටලා හරි මොකක් හරි කරදර මිනිස්සුන්ට. මතක තියාගන්න අපිම සසරේ වපුරපු දේවල් අපි මේ අස්වැන්න අරගෙන යන්නේ. යාදි සං වපතේ බීජං තාදි සංහරතේ පලං කියන. යමක් සසරේ වැපිරුවාද වපුරපු දේ අස්වැන්න නෙලනවා. ඒ නිසා දැන් මේ ජීවිතේ අපි හිතමු අපේ පෙර මොකක් හරි පිනකට අපි මේ ජීවිතේ ධර්මයේ ඇහෙන ගමක රටක පළාතක අද ජීවත් වෙනවා. පතිරූප දේශයක් ලැබුණා. ධර්මය අහන්න ලැබුණා. හැබැයි පෙර කර්ම විපාක අපිට එනවා. දැන් අපි පිනේ වටිනාකම කර්මඵල හොඳ නරක ධර්මයේ දන්න නිසා දැන් කොහොම හරි දුක් විඳගෙන හරි අඬා හරි සීල් රැකගත්තොත් පින් කරගත්තොත් ඒවැ විපාක අපිට අනාගතේ හරි ලැබෙනවද නැද්ද? ලැබෙනවා. අද වපුරන දේවල් වල අස්වැන්න ලැබෙන්නේ අනාගතේ. ඒ නිසා පෙර වපුරපු දේවල් අද නෙලනවා. අඬා හරි සීල් රකින්න කියන්නේ ඒකයි. අද හොඳ බීජ වපුර ගත්තොත් අනාගතේ හොඳ අස්වැන්න ලැබෙනවා. දැන් බලන්න ලෝසක හාමුදුරු කාශ්‍යප බුද්ධ ශාසනය දුසීලකමක් කරා කියලා කොහෙවත් නැහැ. කාශ්‍යප බුද්ධ ශාසනයේ සීල් රැක්කා. සද්ධාවෙන් පැවිදි ජීවිතය ගත කරා. හැබැයි අර තිබිච්ච ඊර්ෂියාව, වෛරය, අර රහතන් වහන්සේ නමකගේ දාන එකක් උන්වහන්සේට දෙන්න කියලා දීපු දෙයක් ගින්දරකට හලලා වෛරෙන් ඒ ඇති කරගත්ත දේ. දැන් දේවදත්ත ගැනත් එහෙමයි තියෙන්නේ. දේවදත්ත දුස්සීලයි කියලා කොහෙවත් නැහැ. දේවදත්ත කියන්නේ බොහෝම සිල්වතෙක්. සිල් රැක්කා. බුදුහාඳුර ඉදිරියට ඇවිල්ලා මේ සීලය ගැන පුදුම යෝජනා පහකුත් ඉදිරිපත් කරා. ඒවා ඉදිරිපත් කරේ තමන් ඒ තුල ඉන්න නිසා. කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මගේ ළඟ තියෙනවා කිව්වා ඉක්මනින් කෙටි නිවන් මඟ. ඔය ජීවිතේ හරියන්නේ නැහැ කිව්වා. මේක බොහොම මම තමයි කිව්ව පිළිවෙලට. ඒ නිසා මෙන්න මේක සංඝයාට පණවන්න කිව්වා. භික්ෂුන් වහන්සේලා ජීවිතාන්තය දක්වාම ගස් යට ඉන්න ඕන උක්ෂ මූලිකව. දේවදත්ත එහෙම හිටියා. නැත්නම් එහෙම ඉල්ලන්න බෑනේ. භික්ෂුන් වහන්සේලා ජීවිතාන්තය දක්වාම තුන් සිවුරෙන්ම ඉන්න ඕන කිව්වා. පාංශුකුල සිවුරුම පොරවන්න ඕන කිව්වා. විසි කරලා දාලා තියෙන රෙදි කෑලි අරගෙන ඒවෙන් තමයි සිවුරක් දැන් මේ බුදුහාමුදුරන්ගේ මස්සිනාවේ දේවදත්ත කියන්නේ යසෝදරාවගේ සුප්‍රබුද්ධ රජුරුවන්ගේ පුතා හොඳ වටිනා සිවුරු නැතුවද? රාජකීය රාජකුමාරවරු රජවරු අජාසත් රජුරුව හිතවත් වෙලා හිටියේ. හැබැයි පාංශුකුල සිවුරු විසි කරලා දාලා තියෙන මිනිහොතලා විසි කරපු රෙදි අරගෙන ඇවිල්ලා සිවුරක් හදාගෙන බොහොම සරලව හිටියා. එතකොට බැලුව බැලමට පහදින්නේ වට නෙමෙයිද? ඒ පැහැදිච්ච නිසානේ බුදුහාඳුර ළඟ හිටපු 500ක් කැඩිලා ගියේ අපිට මෙයා හොඳයි කියලා. බුදුහාඳුරන්ට වැඩිය සිල්වත් වගේ පෙවුනා. හැබැයි ඒ සිල් රැක්කත් හිතේ තිබිච්ච ඊර්ෂියාව කුහකකම් වල ස්වභාවය පේනවනේ.
බුදුහාමුදුරන්ට ලැබෙන ලාභ සත්කාර වලට ඊර්ෂ්‍යා කරා. හිතුවා මටත් ඒ ටික ලැබෙන්න ඕන. අන්තිමට කොච්චර නපුරු සිතුවිලි හිතට ආවද? අජාසත් රජුරුවන්ව පෙළඹෙව්වා පියා මරලා රජකම ගනි. මම බුදුහාමුදුරන්ව විනාශ කරලා මම බුදු වෙන්නම් කියලා හිතුවා. සංඝ බේද කරා, බුදුහාමුදුරන් මරන්න සැලසුම් කරා, දුනු ශිල්පීන් ගෙදෙව්ව අජාසත් රජුරුව එක්ක එකතු වෙලා නාලාගිරිය ඇතා කුලප්පු කරලා ඉව්වා. අන්තිමට බැරිම තැන මගේ අතින්ම වැඩේ දෙන්නම් කියලා ගලකුත් පෙරළුවා බුදුහාමුදුරන්. එච්චරකට හතුරුකම් කරලා පොළොව පලාගෙනම අපායටම ගියා. එතකොට බලන්න දැන් හිතන්න දේවදත්ත නිකන් දේවදත්තගේ පැත්තෙන් ඔබ හිතන්න. දේවදත්ත කියන්නේ මේ රාජ කුමාරයෙක්. සුද්ධෝදන මේ කවුද මේ සුප්‍රබුද්ධ රජුරුවන්ගේ පුතා දුව තමයි යසෝදරා. එතකොට දේවදත්ත අර රජකම අතහැරලා තමන්ට උරුම වෙන්න තිබ්බ රාජ්‍ය අතහැරලා රජ සැප සම්පත් මාලිගා අතහැරලා පැවිදි වුණේ මේ අපාය යන්න හිතාගෙනද? එහෙම කවුරුත් පැවිදි වුණාද අපාය යන්න බලාගෙන? නෑ. අච්චර සැප සම්පත් තිබිලා ඒ ඔක්කොම අතහැරලා පැවිදි වුණේ බුදුහාඳුරන්ගෙන් බණ අහලා නිවන් දකින්න. හැබැයි නිවන් දකින්න පැවිදි වුණාට හිත ඇතුලේ තිබුණ අර සංසාරික දුර්වලතා. එහෙම තියෙනවා. බණ ඇහුවත් හිතේ ඒව නැද්ද? තියෙනවා. දවසක් මම මේ මාස කිහිපයක් බණකට කියපු වෙලාවේ බණ ඉවරලා පිරිකර පූජා කරනකොට අම්මලා දෙන්නේ රණ්ඩුවක්. මෙහෙට දීපි ඕක මගේ කියලා උදුරලා ගත්තා බ්‍රවුන් පේපර් කවරේ භාගයක් එක අම්මා කෙනෙක්ගේ අතේ. මොකක් හරි එකේ ඔතලා තිබිලා අනිත් අම්මගේ අතට කෑල්ලක් කැඩලා ආවා අම්මගේ අතට කෑල්ලක් ආවා. දැන් දෙන්න රණ්ඩුව මේ පිරිකර පූජා කරන පොලිමේ. මං ඉතින් ඇහුවා අම්මා මේ බණ නෑ හාමුදුරනේ මේක මේ මගේ එක කිව්වා. බලන්න කොච්චර කේන්තියක්ද කියලා. එතකොට බලන්න ආවේ බණ අහන්න. හැබැයි බණ අහන්න ආවට හිත ඇතුලේ අර අලු යට ගිනි පොකුරු වගේ කේන්ති යන ස්වභාවය, ද්වේෂය, ගැටෙන ස්වභාවය. මේ කෙලෙස් වල ස්වභාවය අඳුනගත්තේ නැත්නම් සැනින් බලවත් වෙනවා. ඒ නිසා මතක තියාගන්න පින් කරන්න ගිහිල්ලා කොච්චර රණ්ඩු වෙන අය ඉන්නවදනේ. පින්කම් කරන්න ගිහිල්ලා කොච්චරනම් ප්‍රශ්න ඇති කරගෙන. ඒ නිසා ජීවිතේ හිතන්න මේ හිතේ ස්වභාවය බොහොම භයානකයි. ඒක අපිට තේරුම් ගන්න බැරි වුණොත් සුගතියක යනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. කර්ම ඵල ගැන හැම වෙලාවෙම හිතන්න. බුදුරජාන් වහන්සේ පෙන්නවා මේ විදිහට හිතන්න කියන කම්මස්ස කෝමි මම කර්මය ස්වකීය කරගත්ත කෙනෙක්. කම්ම දායාදෝ මම කර්මය දෑවැද්ද කරගෙන සසර යන කෙනෙක්. කම පටිසරණෝ මම කර්මයේ පිළිසරණ කරගෙන ජීවත් වෙන කෙනෙක්. කම්ම බන්දු මගේ එකම ඥාතිය මගේ එකම නෑයා මම රැස් කරගත්ත කර්ම. යංකම් මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. මම යම් හොඳක් කරොත් ඒකේ හොඳ විපාක මට ලැබෙනවා. මම යම් නරකක් කරොත් ඒ විපාක අරගෙන යන්නෙත් මමමයි කියලා හිතන්න කියන. ඒ නිසා අපිම වපුරපු දේවල් අපි නෙලා ගන්නවා. ඒක හැම වෙලෙම හිතන්න. දැන් ওই කර්මය ගැන උදේ හවස හිතනවා නම් අකුසලයක් කරන්න හිතට ආවත් සැනින් මතක් වෙනවා. හිතට අකුසල් එනවා. ධර්ම අවබෝධය ලැබලා නැහැනේ. කෙලෙස් හිතේ තියෙනකොට හිතට එනවා. කේන්ති එනවා, වෛරය එනවා, පලිගන්න හිතෙනවා, බනින්න හිතෙනවා. මොනවා හරි කෙලෙස් සහිත සිතුවිලි හිතට එනකොටම කර්මය ගැන හිතන කෙනාට මතක් වෙනවා. නිතර හිතුවොත් මතක් වෙනවා මම මේ වැරදි වැඩේ කරොත් මේකේ විපාක මා කරාම එනවා. මටම මේක සසරේ කරගහගෙන යන්න වෙනවා. අන්න ඒ නිසා කර්මය ගැන හිතන කෙනාට අකුසල් වලින් වළකින්න පුළුවන්. කර්මඵල සිහි කරන කෙනාට. ඒ නිසා පින්වතුනි කර්මය ගැන නිතර හිතන්න. දැන් ඔබෙන් ඇහුවොත් කවුරු හරි දැන් කර්මය ගැන අහලා තියෙනවන්නේ. බණ වලට අහලා තියෙන ඕන තරම්. මොකද්ද කර්මය කියන්නේ? කවුරු හරි අහන මොකක්ද ඔය කර්මය? බුදුදහම උගන්වන මොකක්ද ඒ කර්මය? මොකද්ද කර්මය? චේතනාව. කවුරු හරි ඇහුවොත් කර්මය කියන්නේ මොකද්ද කියලා මොකද්ද උත්තරේ? චේතනාව. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. අන්න බුද්ධ වචනේ. මහණෙනි චේතනාව කර්මයයි.
චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා කියන. චේතනා පහළ කරලා අපි කර්ම රැස් කරනවා කායේන. අපි මේ කයෙන් ක්‍රියා කරනකොට චේතනාවක් එක්ක තමයි කය ක්‍රියාත්මක වෙන්නේ. කර්ම රැස් වෙන්නේ. වාචාය අපි කතා කරන හැම වචනයකම හිත ඇතුලේ කර්මයක් හැදෙනවා. ඒකට කියනවා විතක්ක ਵਿਚාර. ඉබේ කතා කරනවා නෙමෙයි හිත ඇතුලේ අපිට හොයාගන්න බැරිුණාට ඒ තරම් වේගකින් චේතනා පහළ වෙනවා. මනස අපි හිතෙන් හිතනකොට හිත තුල චේතනා පහළ වෙනවා. අපේ සිත, කය, වචනේ තුන්දරම ක්‍රියාත්මක වෙන්නේ චේතනාවක් එක්ක. ඊළඟට බුදුහාමුදුරුවෝ ධර්මයේ තවත් පෙන්නනවා කර්ම රැස් වෙන ආයතන 6ක්. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේ ආයතන 6ම මුල් කරගෙන කර්ම රැස් වෙනවා. ඒ නිසා ඒ ආයතන 6ෙන්ම ගන්න අරමුණු ඔස්සේ අපි හිතනවා, කතා කරනවා, ක්‍රියා කරනවා, සිත, කය, වචනේ මුල් කරගෙන තව තවත් කර්ම රැස් කරනවා. දැන් අපි කාටවත් නිකන් ඔබට තේරෙන්න මං හොඳට අහගෙන හිටියොත් ඔබට තේරෙයි දැන් මෙහෙමයි. ඇහැට පේන රූපයක් පාසා චේතනා පහළ වෙනවා. ඒකට කියනවා රූප සංචේතන. කනට ඇහෙන ශබ්දයට අනුව චේතනා පහළ වෙනවා. ඒකට කියනවා ශබ්ද සංචේතන. නාසයට දැනෙන ගඳ සුවඳට අනුව චේතනා පහළ වෙනවා. ගන්ධ සංචේතන. දිවට දැනෙන රසයට අනුව චේතනා පහළ වෙනවා. රස සංචේතන. කයට දැනෙන පහසට අනුව චේතනා පහළ වෙනවා. පොට්ටබ්බ සංචේතන. හිතට එන අරමුණු වලට අනුව චේතනා පහළ වෙන ධම්ම සංචේතන. එහෙනම් ආයතන 6ෙම චේතනා පහළ වෙනවා. දැන් මම ඔබට කිව්වා චේතනාවයි කර්මයක් වෙන්නේ. එහෙනම් ආයතන 6ෙම චේතනා පහළ වෙනවා කියන්නේ මේ ඇස, කන, නාසය, දිව, කය, මනස ආයතන 6 තුලම කර්ම රැස් වෙනවද නැද්ද? රැස් වෙනවා. ඊළඟට අපි හිතනකොට, කතා කරනකොට, ක්‍රියා කරනකොට සිත, කය, වචනේ තුන්දොරින්ම කර්ම රැස් වෙනවද නැද්ද? රැස් වෙනවා. එහෙමනම් දැන් ওই ටික අනුවම හිතන්න. අපි කාටවත් කර්මයක් රැස් නොකර ජීවත් වෙන්න පුළුවන්ද? පුළුවන්ද බැයිද? ඈ? කතා කරන්න ඕනේ. පුළුවන්ද බැයිද? බෑ, එහෙම ඉන්න බෑ. හැම වෙලාවෙම ඇහැට පේන රූපයක් පාසා චේතනා පහළ වෙන රූප සංචේතන. කනට ඇහෙන ශබ්දයට අනුව චේතනා පහළ වෙනවා. නාසයට දැනෙන ගඳ සුවඳට අනුව චේතනා පහළ වෙනවා. ආයතන 6ෙම කර්ම රැස් වෙනවා. කර්ම රැස් කරන්නේ නැතුව ජීවත් වෙන්න බෑ. බුදුවරු පහළ වෙලා අපිට පෙන්නලා දෙන්නේ කර්ම රැස් කරන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා නෙමෙයි. එහෙම ඉන්න බෑ කාටවත්. එහෙනම් බුදුවරු පහළ වෙලා අපිට පෙන්නන්නේ මොකක්ද? මේ චේතනා පහළ කරලා රැස් කරන කර්මයන්ගේ එක කොටසක් තියෙනවා. අන්න ඒ ටිකෙන් වළකින්න එච්චරයි. ඒ තමයි සබ්බ පාපස්සකරණ. සියලු පාපී අකුසල කර්මයන්ගෙන් වළකින්න. එතකොට බුදුවරු අපිට පෙන්නලා දෙන්නේ අකුසල් වලින් වළකින්න. ඒ කර්ම කරන්න එපා. අකුසල කර්ම කරන්න එපා. කුසලස්ස උපසම්පදා. ඒවත් කර්ම තමයි. එතකොට ඒවා රැස් කරන්න. ඒවා දියුණු කරන්න, ඒවා වඩන්න, ඒවා පුරුදු කරන්න. කුසල කර්ම දියුණු කරනවා, වඩනවා. ඒවත් කර්ම තමයි. දැන් මේ බණ අහනවා. කර්මයක් රැස් වෙන්නේ නැද්ද? පුණ්‍ය කර්ම රැස් වෙනවා. දේශනාවල තියෙනවා බණක් හොඳට කන් යොමු කරගෙන ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා කියන්නේ කල්ප ගණන් විපාක දෙන පුණ්‍ය කර්මයක් ඒක තුල රැස් වෙනවා කියන්නේ. දානයක් දෙනවා, සීල් රකින්නවා, කාට හරි උදව්වක් උපකාරයක් කරනවා, භාවනාවක් කරනවා. ඔය හැම දෙයකම සිත, කය, වචනේ තමයි යොදවන්නේ. ඒව පුණ්‍ය කර්ම. ඒව රැස් කරන්න කියනවා. ඊළඟට සචිත්ත පරියෝදපන. තමන්ගේ හිත දමනය කරනවා, භාවනා කරනවා. එතකොටත් කර්ම රැස් වෙනවද නැද්ද? රැස් වෙනවා. ඒ නිසා තමයි ධ්‍යාන වඩන කෙනා ඒ බ්‍රහ්ම තලවල උපදින්නේ. ඒ සමාධියට අනුව පින් කරන කෙනාට රැස් වෙනවා පුඤ්ඤාභි සංස්කාර. අකුසල් කරන කෙනාට රැස් වෙනවා අපුඤ්ඤාභි සංස්කාර. සමාධිය ධ්‍යාන වඩනකොට රැස් වෙනවා ආනිඤ්ඤාභි සංස්කාර. ඒ නිසා මේ ධ්‍යාන තලවලට අනුව බ්‍රහ්ම තලවල උපදිනවා ධ්‍යාන වලට අනුව. එතකොට මේ පින්පව් කර්මයන්ගේ විපාක ශේවීම පිණිස පවතින කර්ම රැස් වෙනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බුදුහාඳුරු පෙන්වුවේ කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව හැටියට. පින්පව් කර්මයන්ගේ විපාක ශේවීම පිණිස පවතින කර්ම රැස් වෙන්නේ එතනින් කියන. ඒ මාර්ගේ වඩනකොට තමයි කර්ම විපාක අහෝසි වෙලා යන්නේ. ඔබ අහලා ඇතිනේ අහෝසි කර්ම කියලා කොටසක්.
අහලා තියෙනවනේ. ditta ධම්ම වේදනීය. මෙලොව විපාක දෙන කර්ම තියෙනවා. උපපජ්ජ වේදනීය. සමහර ඒවා තියෙනවා ඊළඟ ජීවිතේ විපාක දෙනවා. සමහර කර්ම තියෙනවා අපරාපරිය වේදනීය. විපාක එනවා නිවන් දකින්නක. හැම ආත්මිකම විපාක දීලා නිවන් දකින්න ආත්මෙත් විපාක දෙනවා. ඒවට කියන අපරාපරිය වේදනීය කර්ම. දැන් ඔය ලෝසක හඳුනන්ට හිම ආවේ මේවා. ඊළඟට තව කර්ම කොටසක් තියෙනවා අහෝසි කර්ම. අන්න හොඳයිනේ. වචනේ ඇහෙනකොට නිකන් හිතෙන්නේ නැද්ද? ඔන්න කර්ම නියම කර්මනේ. අහෝසි කර්ම. ඒ මොකක්ද? අහෝසි කර්ම කියන්නේ අර පව් සමා කරනවා වගේ කරන්න පුළුවන් එකක්ද? එහෙම අපි අහෝසි කර්ම කියලා හිතාගෙන ඉන්නේ වෙන දෙයක්. බොහෝ දෙනෙක් අහෝසි කර්ම කියලා හිතන්නේ. හොරකමක් කරලා දානයක් දෙනවා. හොරකමට දානි කැපෙනවා. හරිද? හොරකමේ විපාක වෙනම හම්බෙනවා. දීපු දානේ විපාක වෙනම හම්බෙනවා. කෙනෙක් හිතන්න පුළුවන් කාගෙන් හරි පලි ගන්න ඕනේ වුණාම මූව විනාශ කරලා හරි කමන්නේ හරකෙක් නිදහස් කරනවා මම ඒකට කියලා. එහෙම හිතන මිනිස්සු ඉන්නවා. එතකොට කාගෙන් හරි ජීවිත අනතුරක් කරොත් කාගෙන් හරි පලි ගත්තොත් ඒ කරපු කර්මයන්ගේ විපාක සසරේ වෙනම ලැබෙනවා. හරක නිදහස් කිරීමේ පින වෙනම ලැබෙනවා සසරේ. එතකොට පිනක් පවකින් වහන්න පවක් පිනකින් වහන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අහෝසි කර්ම කියන්නේ මොනවද? කෙනෙක් මේ ජීවිතේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩලා සෝවාන් වෙනවා. සෝවාන් වෙනවත් සමගම අපායগামী සියලු අකුසල් අහෝසි වෙලා යනවා. අන්න අහෝසි කර්ම. ආත්ම 7කින් එහා විපාක දෙන්න යම් තාක් කර්ම තිබ්බද ඒ ඔක්කොම අහෝසි වෙනවා. අන්න අහෝසි කර්ම. මේ ජීවිතේ සකදාගාමී වුණොත් කාම ලෝකෙම එකපාරයි කියන උපදින්නේ. ආයි කොහෙවත් උපදින්නේ. එතනින් එහා විපාක දෙන්න තිබ සියලු කර්ම ධර්මාවබෝධයත් එක්ක අහෝසි වෙලා යනවා. අනාගාමී වෙච්ච කෙනාට කාම ලෝකේ උපදින්න තියෙන සියලු කර්ම අහෝසි වෙනවා. එයා සුද්ධාවාස බඹලව ඉපදිලා එහි පිරිනවන් පාන. ආයි කාම ලෝකේ උපදින්නේ. එහි උපදින්න කර්මයක් නෑ ඒවා අහෝසි වෙලා. රහත් වෙනකොට ආයි උපත කරා තිබ්බ සියලු කර්ම අහෝසි වෙනවා. පිරිනිවන් පානකම් රහත් උනත් සමහර කර්මයන්ගේ විපාක කැරකිලා එනවා. ඒවට කියන ප්‍රවෘත්ති විපාක කියලා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල විතරයි කියනවා කර්ම විපාක අහෝසි කරගන්න පුළුවන්. වෙන කිසිම ක්‍රමයක් නැහැ. ඒ නිසා තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ධර්මයේ පෙන්වන්නේ කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදා. කර්මයන් නිරුද්ධ කරන මාර්ගය. හැබැයි මෙහෙම දෙයක් කරන්න පුළුවන්. අපිට එක දිගට අකුසල විපාක එනකොට අපි ගොඩාක් පින් කරනවා. පිනටම යොමු වෙනවා. එතකොට මොකද වෙන්නේ? කුසල් බලවත් වෙනකොට අකුසල් යටපත් වෙලා යනවා. නැති වෙනව නෙමෙයි මතක තියාගන්න. ඒවා කවදා හරි විපාක දෙන බුද්ධ දේශ බුදුහාඳුරු පෙන්නනවා මහණෙනි චේතනාවක් පහල කළා යම් කර්මයක් කරාද එහි විපාක නොවිඳා ප්‍රහාණය කරන ක්‍රමයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විතරයි ධර්මාවබෝධයෙන් විතරයි විපාක දෙන්න පරිසරයක් නැතුව ඒවා ප්‍රහාණය කරලා අහෝසි කරගන්න පුළුවන්. එතනින් මෙහා ක්‍රමයක් නැහැ. හැබැයි අපි පින් කරනකොට අපි මෙහෙම දැන් අපි හිතමු කෙනෙක් පින්පව් දෙකම තියෙනවා. අපායේ ගියත් විඳවන්න කර්ම තියෙනවා හොඳට. පිනුත් කරනවා. එයා පින බලවත් වෙලා මරණ මංචකේ යාට පින බලවත් වෙලා එයා දිව්‍ය ලෝකෙ ඉපදුනා කියලා හිතන්න. දෙව්ලොව කියන්නේ අකුසල් විපාක දෙන තැනක් නෙමෙයි. තමන් කරපු අකුසල් ටික යටපත් වෙනවා. නැති වෙනව නෙමෙයි. ඒවා හැම යටපත් වෙනවා. කරපු පිනේ විපාක කල්ප ගණන් දෙව්ලොවින් දෙව්ලොවට යාට විපාක දෙනවා. එයා දිව්‍ය ලෝකෙදිම කල්යාණ මිත්‍ර දෙවිවරු ඉන්නවා. දෙවියන් ධර්මයේ දියුණු කරනවා. ධර්මයේ දියුණු කරලා එහෙදි මාර්ගඵලයක් ලැබුවොත් අන්න අර අපායগামী යටපත් වෙච්ච අකුසල් ඔක්කොම අහෝසි වෙලා යනවා එතනින්. ඒ වගේ පින බලවත් කරලා අකුසල් යටපත් කරගෙන ප්‍රහාණය කරගන්න පුළුවන්. ඒකනේ මිනිස්සුයි කරදර එනකොට කියන්නේ වාට අපල පුළුවන් තරම් පින් කරන්න අඩු ගානේ බලු කපුටු දානයක් දුන්නත් මොනවා හරි පිනක් නෙමෙයි සතෙකුට කැම ටිකක් දුන්නත් ආත්ම 100ක් විපාක දෙන පිනක් කියනවා. එක දිගට බෝධි පූජා 7ක් තියන්න කියනවා. ගිහිල්ලානේ බෝධීන් වහන්සේ ළඟ මුදුගුණ ටිකක් කියලා එතන වන්දනා කරත් ඒක පිනක්. එතකොට ඒ වෙනුවෙන් හරි ගිහිල්ලා තමන් එක දිගට පන්සලට යනවා, මල් කඩනවා, හඳුන් කූරු අරගෙන යනවා,
පහන් පත්තු කරනවා, බුදු ගුණ සිහි කරනවා, පිරිත් කියනවා, පොතක් පෙරලගෙන හරි මිනිස්සු දැකලා ඇතින උන්තර කරදර එනකොට කොහොම හරි වැඩිපුර පින් කරන්නම පෙළඹෙනවා. ඒ පින පැත්ත ඒ මොහොතේ කරන පින ගොඩක් බලවත් වෙනකොට අර අකුසල විපාක යටපත් වෙලා යනවා. හැබැයි ආයෙ ටික කාලයක් ගිහිල්ලා පිනේ විපාක ඉවර වෙනකොට ආයෙ අර අකුසල ආයෙ බලවත් වෙනවා. ඒ නිසා පින්වතුනි ධර්මයේ දියුණු කරගන්න. හොඳට ධර්මයේ වඩන්න, කර්මය ගැන හිතන්න. අපිම වපුරපු දේවල් අපේ පස්සෙන් එන්නේ. මම පුළුවන් තරම් පින් කරලා අකුසල් ප්‍රහාණය කරගෙන කුසල් වඩාගෙන ධර්මයේම දියුණු කරගන්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ඉතින් හැම බුදු කෙනෙක්ම දේශනා කරන්නේ සබ්බ පාපස්සකරණ. සියලු පාපී අකුසල් වලින් වළකින්න කියලා. කුසලස් උපසම්පදා පුළුවන් තරම් කුසල් වඩන්න පින් කරන්න. සචිත්ත පරියෝදපන තමන්ගේ හිත දමනය කරගන්න. ඒ තම් බුද්ධානුශාසනා. ඉතින් මේ අනුශාසනාව තුළ පිහිටලා ඔබ හැම දිනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම දියුණු කරගන්න, ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා.